මහරක ජයයක් දෙන ජයප්‍රයා මෙතුමාට අංක 9ට රංජන් රාමනගර මෙතුමාට අංක 2ට ඉස්පිරිතාලේ වාට්ටුවට යන්නේ නැහැ. මට වෙල හැදෙන්නේ නැහැ. මම අනිත් අයත් එක්ක ඒ සමානව ඉන්නවා කියන පණිවිඩය මාධ්‍යයට දුන්නා. ඉතින් මට මතකයි ගිය පාර ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණයේදී ඡන්ද 2,16,000ක් ගත්තා. ඔබ ගමට ආවේ නැහැ. ඒ තමයි යුතුයකම. එදා යුතුයකම. අද ඒ යුතුයකම දෙවනියක් නොවෙන්නට ඒ යුතුයකම අවශ්‍ය මොහොතකයි. එහෙමනම් මේ ආරාධනාව මුළු ලංකාවම ආකර්ෂණය කරගත්තා විනාඩි 3කින් පාර්ලිමේන්තුවේ. පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඉන්න එකෙකුට නැගිටලා කතා කරන්නටයි කියලා අභියෝග කළා. ඒ අභියෝග කරපු නායකයාට ආරාධනා කරනවා රංජන් රාමනායක මෙතුමිනි ගම්පහ දිස්ත්‍රික්කය අවදි කරන්නට එන්න ජයප්‍රයා සංගතිය පණිවිඩය ඔබතුමාට ආරාධනා කරනවා. කිව්ව එකකින්ම පටන් ගන්නවා. මම ඉතින් කිව්වා ජෝර්ජ් පෙරේරා නැතුවා එන වාහනේ දිනගම කිව්වා මං ගැන අංජන් පොඩ්ඩක් වැඩිපුර කතා කරන්න මම එදා ඉඳලා හිටියා. ආසලේ මං ගැන ටිකක් වැඩිපුර උස්සලා කියන්න වර්ණනා කරලා කියන්න කියලා. මම කිව්වා ඔබතුමා ගැන වැඩි කියන දැන් නැහැ කවුරු දන්නවා එහාට මෙහාට පැන්නේ නැහැ කෙලින් වැඩ කළා. නියම ජෝර්ජ් පෙරේරා වගේ හිටියා. මොකද්ද තව කියන්න ඕනේ කියලා. එතකොට කිව්වා මගේ මිරිස් කුඩ්ඩගේ වෙනස කියන්න කිව්වා. මම කිව්වා මොකක්ද ඒ කියලා. එතකොට කිව්වා ඒ ඔබතුමා පාර්ලිමේන්තුවේදී මේ පැත්තේ ඉන්න මිරිස් කුඩ්ඩගේ මගේ වෙනස කියන්නේ ඌට 1 ලක්ෂ ගාණක් හම්බෙද්දී මට කොහොමද කියලා ගම්මුනේ. 50ක් හම්බුනේ කොහොමද කියලා ජනතාවගෙන් අහන්න කිව්වා. ඇත්ත ආදරණීය අම්මේ තාත්තේ නඩු 1000ක් වටනොත් හිරේ ගියත් මේක කියන්න ඕන. මේක මම ඉදිරි බලන් ආවා අනුරු කුමාර දිසානාගේ මහත්තයා මේක කිව්වල මේ මම දැක්ක කතාවක පාර්ලිමේන්තුව කිව්වම ශ්‍රී ලංකාවේ නිකන් ඇස් දෙක වහගෙන ඉද්දි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව කිව්වම ඉස්සලම මොකද්ද මේ රටේ ජනතාවට මතක් වෙන්නේ? නිකන් ඇස් වහගෙන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව උඩින් පුටු යනවා එකෙක් කතානායක පුටුවට වතුරක් කරනවා එකෙක් මිරිස් කුඩු ගහනවා එකෙක් බයිබලෙක් ගහනවා මොකද සත්තු අත්ත වගේ අන්න අරුණ නඩුවක් දාන්න පාර්ලිමේන්තුව සත්තුවක් නෙමෙයි සමීප ජයරුණක් ගන්න ඇයි මම හැමදාම මන් නඩුදානේ උඩ නඩුවක් ගන්න ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවට ජෝර්ජ්ගේ අනුගාමිකෙක් සත්තුවක් දෙකෝ දාන්න ඕනේ. නමුත් ඒකවත් ඉන්නත් සත්තුවක් වගේ ඇත්තම ආදරණීය අම්මේ තාත්තේ ලැජ්ජයි. පාර්ලිමේන්තුව ගැන ලැජ්ජයි. මෙවැනි පාර්ලිමේන්තුවක්ද අපේ රටේ ජනතාව පත් කරගත්තේ. මාටින් ලූතර් කිං ඒ වගේම නෙල්සන් මැන්ඩෙලා වගේ කියලා තියෙන අම්මේ තාත්තේ මේ ලෝකේ වැඩිම විනාශ කරන්නේ හොරුවක් මංකොල්ලකාරෝ කුඩුකාරෝ මිනිමරු ස්ථිරෝෂකෝ කප්පන්කාරයෝ එතනෝල්කාරයෝ උන් නෙමෙයි වැඩිම ලෝකෙ විනාශ කරන්නේ. මේ ලෝකෙ වැඩිම විනාශ කරන්නේ උන් කරන චරා මගටි හොර කුඩු කප්පන් දූෂණ වැඩ දැක නිහඬව උන්ටම ඡන්ද දීලා උන්ව පත් කරලා උන්ටම ලක්ෂ ගණන් මනාප දීලා පත් කරන ජනතාවයි කියන එක ජනතාව මට බැන්නත් අප නැතුව ගෙදර ඇව්වත් වන් ෂොට් කෙලින් කියනවා මේකට වගේ කියන්න ඕනේ ජනතාවයි කියලා. උගේ එකට අපුඩි ගහන්නේ මොකද උන්නේ වැරදි කළේ? කොහොමද අපුඩි ගහන්නේ? දැන් කවුද බොරුනේ? මේකයි ලංකාවේ හැටි. මා සම්විධාන ඉස්සරහට පාර්ලිමේන්තුව කියන්නේ මහා උත්තරීතර තැන. මම සිනමා නළුවෙක් කියලා හිටි මම හිතුවා මම රන්සමන් ජෝඩෝ කිය ඔය කස්වාටි නටන ඉඳි අපේ ආදරණීය නිලියන් එක්ක අනේ ඉච්චර හොඳ ජොබ් එකක් දාලා මම ආවේ. ලංකාවේ ජනප්‍රිය නළුව සම්මාන ලබා තියෙදි මම ආව පාර්ලිමේන්තුවේ මැතිවරණයට ඉල්ලුව ඉස්සලම කොහෙන්ද හිටියා කටානාසනේ නේ රොස්මන්තු මම ඉස්සර කටානාස සංවිධායක ඊට පස්සේ සබරගමුවේ
මහානදී අපේක්ෂකෙක් නැහැ කියලා කිව්වා. හිටපු අපේක්ෂක මහත්තයාට තර්ජනයක් ඇවිල්ලා එතුමා කිව්වා මට බෑ අම්මෝ කියලා දුරකථනය ඔෆ් කළා. එතුමා නිහඬ වුණා. මුල් සංසන්නස් කළ මහත්තයාට ලොකු ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මල කිලියයි පක්ෂයට නැහැ. මහානදී අපේක්ෂකෙක්. මම කතාන ඉඳන් මගේ කටට බ්‍රේක් නැහැ හැමදාම කිව්වා නඩුවටවත් මම කිව්වා මට දුන්නොත් මම දිගල පෙන්නන්නම් කියලා කිව්වා. මල කියේ පහවදාම කිව්වා ඉන්න කට්ටිය මෑන් වන් ෂොට් නේ හොඳයි යවිල ඉල්ලපිය රත්තරපුරේ කියලා. මගේ ඡන්දෙත් නැහැ. මම ගියා රත්තරපුරේ මට ඡන්දෙ නැහැ. මගේ ඡන්දෙත් නැතුව අනේ රත්තරපුරේ ඒ ආදරණීය ජනතාව 1,19,000 දීලා මහායමති විදියට පත් කරගත්තා. නමුත් ඊප අනිත් පැත්තකින් ඉල්ලුවා මණී පාලක ලෝක හොරේ. ඌට හම්බුනේ 95යි පක්ෂේ පැමිණින්ද මට විපක්ෂ නායක වෙලා ඉන්න තිබුණා. ඉතින් මම මේ වගේ මං හිතපු විදිහට හිතලා තමයි පාර්ලිමේන්තුවත් ඉල්ලෝ බලංගොඩ ජනතාවත් මාව පත් කරලා ඉවුවා. මම ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මම හිටියා ආචාර්ය නෙපෙරේරා එතකොට ඩඩ්ලි සේනානායක ඩී.එස්. සේනානායක ඒගොල්ලෝ කෝටිපති ව්‍යාපාරිකයෝ සල්ලිකාරයෝ තමුන්ගේ සල්ලි සේරම ජනතාවට වියදම් කරලා ජනතාවගේ හොරකම් කළේ නෑ. සතපාර account එකේ රුපියල් 400ක් තියාගෙන මැරුණු මිනිහෙක් තමයි ඩඩ්ලි සේනානායක මහත්තයා. මම හිතුවා එහෙම අය තමයි මේ ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්නේ කියලා මම හිතුවා මචං. අසත්තුවතක් කිව්වේ සත්තුවතක් කිව්වේ මම ඉස්සරහට සත්තුවතක් කියලා. ඔන්න මම ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා පළවෙනි දවසේ බැලුවා. මම මගේ දකුණු පැත්ත බැලුවා. අපේ ආමුරනේ අම්මට ලකුණක් දාලා එන හරක් වරේ මම දන්නවා හරක් වරේ කියලා. ඊට පස්සේ මම ගිනිකොළ දැස බැලුවා. ගිනිකොළ ඉන්නවා කෝච්චි වල මාල කඩාගන්න එකෙක්. ඊට පස්සේ හැරිලා පිටිපස්ස බැලුවා. පිටිපස්සේ ඉන්නවා දවසකට 3000ක් මරපු කීටොච්චේ දාස් ගානක් මරපු කරුණ අම්මා මිනිමරුවෙක් ඉන්නවා. හරක්කොරු මිනිමරුවෝ දූෂිතයෝ කප්පංකාරයෝ ඊට පස්සේ එළිලා බැලුවා ඉස්සරහට. අම්මට උඩ ඉන්නවා කැලණියේ මිරිස් කුඩා ඉන්නවා. ජෝදනයි. පක්ෂෙ වෙනු වැඩ කරපු පක්ෂෙ විනාශ නොකරපු එහාට මෙහාට නොපැන්න යෝජනා මිරිස් කුණ්ඩා ඉන්නවා බුකිකාරෝ ඉන්නවා එතනෝල් කාරෝ ඉන්නවා කුඩොත් ඉන්නවා. ලංකා අනුකුමාර සානායක මහත්තයා කියනවා මේගොල්ලෝ කුඩෙක්ලු පාර්ලිමේන්තුවේ ලංකාවට කුඩු ගෙන්නන්න. මට කියන්න බෑ මට උත් නඩුවක් දාන්න. දැනට ලංසවන නඩුවක් දාන්න කියනවා. නඩු මට ඉස්සරහට තියෙනවා. මොනවද tie නඩු? මම හොරකම් අංචා කියලා දූෂණ කළා. කිසිම දෙයක් රංජන් රාමනාගේ නම් දෙන්නේ. ඔන්න නඩු අංක 1 මොකද්ද? තංගල්ලේ හිටපු කවුද? ගොවි සභාපතිද? සරුවාසුනි. කවුද? අකුරැස්ස සභාපතියා කන්‍යාව 100ක් දූෂණය කරුවා කියලා පාටියක් දැම්ම කියලා මම කටේ බ්‍රේක් නැතුව මේ වගේම කියලා දැම්මා. හැබැයි හැමෝම කියලා තියෙනවා මුන් නඩු ගන්නේ මට විතරනේ මම වැඩ කරන්නේ. ඒක අනුරුගු මහත් කියලා තියෙනවා. මම දැන් පබ්ලිසිටි එකද මන් දන්නේ නැහැ. රංජා කිව්වොත් විතර මුඩ දෙන්නේ. ඌ කන්‍යාව 100ක් දූෂණය කරුවා කියලා මම කිව්වයි කියලා මූ නුගේ උඩ ලොකු නඩුවක් දාලා. නඩුව දැන් යනවා. යන්ති මූ අවුරුදු 6 ඉරේ ගියා. දැන් ඒ නඩුව ඉවරයි. ක්ලෝස්. ඒක ඉවරයි මම ෂේප් වැඩි. මොකද දැන් උසාවිය පිළිගත්තා මූ 100ක් දූෂණය කළා කියලා. රංජා ගෙදර ඌ ඇතුලේ. ඊට පස්සේ දැන් මොකද දැන් නඩු දැන් මම පහුගිය ටිකේ හාල් බෙදන්න කියලා ගියා. දකින්නද තමුන්නාස්ලට? අනේ පහුගිය ටිකේ හිනා වෙන්න පැත්ත කතාව. හාල් බෙදන්න ගියා. අපේ රාජකාරණ මන්ත්‍රීතුමා එනවා දින්න පුඩියක්. අංක 20 තරයි කරලා අපේ සරලන් හිටපු ඇමතුමා එනවා දෙන්න පුඩියක්. මොකක්ද කියන්නේ? මොකද අංකේ? ඔයා මගේ අංකේ නොදුවට මම වගේ කියනවා. අන්ත 8. ඉතින් මොකද මම ගියේ ලොක්ක? මොකද? හාල් බෙදුවා. එතකොට අපේ හාමුදුරුවනේ දැන් 3000ක් මිනිමරව එක එළියේ. ඌ කියනවා මට TN එකේ නායකයෝ මරන්න බැරි වුණා කියන එක එළියේ.
ඌ දැන් අලුතෙන් කියනවා මට ළමා සොල්දාදුවෝ නෙමෙයි මහා පිටිපස්සේ ඉන්නේ. ඒ ආධුනික නළු නිලියන් කියනවා. මෙහෙම කියන එක එළියේ ඉන්නවා. අනේ අපෝ හාල් බෙදු රංජය ඇතුළට ගියානේ. හාල් බෙදලා ඇතුළට යනවාද මේ ලංකාවේ මිනිස්සු? කුඩු බෙදන එක එළියේ. හාල් බෙදපු එක ඇතුළට. මොකද්ද මේ රට? කුඩු බෙදන එක එළියේ ඉන්නවා. හාල් බෙදපු එක ඇතුළට යනවා. ඉතින් මෙවැනි රටක් නෙමේ අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එද්දි ලක්ෂ 69ක් තියලා ජනතාව හිතුවා අම්මා රට රණ විරුවා දෙයි දෙන්නන් ජම්මු කියලා. හිතුවා රුසියාවේ පුටින් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. බලද්දි මෙයාකා ලංකාවේ සැමන් ටිම්බා. පුටින්ද සැමන් ටිම්බු. මේක නළුවකටේ දැන් නැහැ. කමන්නේ. බ්‍රේක් නැති කට මරණකම් මේව තමයි. දාපිය වුණලු ඕන තරම් මම බයයි. ආයි කවුරු බලන්නේද? මම මාධ්‍යවල മന്ത്രി නිවාසයේ ළඟදී මම බැලුවා මගේ മന്ത്രി නිවාසය අපේ හම්බුනේ කාමරේ දිග අඩි මේ අපි කට්ටිය වෙලා ඇති දිග අඩි 10යි පළල අඩි 8යි. හිරගෙදර කාමරේ ඒක අඩි 10යි පළල අඩි 8යි. මොකක්ද වෙනස හේජන් දෙන්න පටන් ගන්න. හැබැයි මල කරදරේට උදේ පාන්දර 6ට පොලිං කියලා කියනවා නේ අම්මා බලලා නැගිටලා ඉන්නවා පොලිමේ. ඇවිල්ලා උදේට දෙනවා අර මොනවද සතුටක් තේකුයි සම්බෝල ටිකුයි. අම්මා සම්බෝල ගන්න බෑ අම්මා මුත්තා කිව්වා. අමුතුම සම්බෝලයක් ඒක. දැන් මම හිරේ ඉඳලාගත්ත දේ තමයි මම හිතුවා මෙච්චර කල් කුඩු අල්ලන්නේ නාකොටික් එකකින් කියලා මම හිතන් හිටියේ. දැන් බලදියක කුඩු විකුණන්නේ නාකොටික් එකකින්. ඒක නඩුවකට ගන්නේ මේ පත්තරේ මුලේ. දැන් කුඩු අල්ලන්නේ නාකොටික් එක. නාකොටික් එක ගිහිලා උසාවියේ දානවා නඩු බාන්න හැදෙන කුඩු. ඒ කුඩු ටික හැන්දෑවට සියලු දෙනාගේ සහයෝගයෙන් පිටි වෙනවා. පිටි වෙලා නාකොටික් එකේ නිලධාරී ටික හාල් බෑග් වල කුඩු කිලෝ 20ක් අසුරලා තින්නේ උන්මයි. යකෝ ලෝකේ එකම නාකොටික් එක උන් තමයි කුඩු බෑග් කරලා තියෙන හාල් බෑග් වල. දැකද? බලන්න ගියපල මම තනියම නඩු දාගන්නේ. දැකද නැද්ද? අයියේ කියවල දැක මම කියන්නේ බොරුද? ඉතින් මේගොල්ලන්ට බලන්න අල්ලපල්ලා කැමරා මේ සේරවන්න උසාවි ගෙනියපල්ලා මා විතරක් උදලගෙන අනේ thank you කොහොමද නම? ගුණදාස අනේ ගුණදාස නියම ජෝර්ජ් නියම විරුවේ අන්න මම මෙන්නේ හිරේ යන්න ගුණදාසේ හරින්න එකක් කරලා දෙන්න අපෝ බණ්ඩාරේ කමිටාස්සේ එහෙම ජනතාවක් ඉන්නවා නම් මේ රට ගුණදාස අයියේ පරදින්නේ නැහැ. අපේ මිනිස්සු කියනවා ඔය රංජගේ කටවාදාලකම ලෝක කියලා හිරේ ඔකට අම්මත් නැහැ තාත්තත් නැහැ කියන්නේ නැහැ දුරක් නැහැ මේ වාහනයක් නැහැ. ඕක අදින්න හැබැයි ඕක කියන්නේ හිරේ ඕක අපි වෙන්නේ නැහැ. කමක් නැහැ කියන්නේ. අපි මොකටද අනම්බන කියලා නන්නත්තර වෙන්නේ කියලා ඕක තමයි ප්‍රශ්නේ. අම්මේ තාත්තේ ඒ දේ මේ පාර්ලිමේන්තු සම්පූර්ණ කරන්න එපා අම්මේ තාත්තේ. මේ පාර්ලිමේන්තුව මුළු ලෝකෙටම අපහාසයක්. දැන් අද දාලා අර මොකද්ද ඉන්ට්‍රීම් ඕඩර් එකක් ඇවිල්ලා මහ බැංකුව අංචාවේ රවි කරුණානායක ඇතුළු අර්ජුන ඇලෝසිස් ඇතුළු කාවත් අත්අඩංගුවට ගන්න බෑ කියලා. ඒ වෙලේ තමයි රාජකරණ මහත්තයා අද දාන්නේ ඉන්ට්‍රීම් ඕඩර් එක. මොකද්ද ඕඩර් එක? දැන් ඒගොල්ලෝ දාලා ඒගොල්ලන්ව අත්අඩංගුවට ගන්න බෑ කියලා. හාල් බෙදු රංග හිරෙනවා. මහ බැංකුව එළියේ ඉන්නවා. ඒ අත්අඩංගුවට ගන්න බෑ කියලා දෙන්නේ කවුද? රාජකරණ උසාවියේ කියන්නේ. ඒක තනියම නෝ කියපන්. උසාවියේ කියන්නේ. වයි උසාවියේ කියන බුදුම මොනවද හිතන්නේ? මම වෙන්නේ නැහැ. ඒ උසාවි නියෝගයේ හරි. අපේ නීතිඥ දුමිය රෝස් ප්‍රනාන්දුන දුමිය. එවැනි හොරුන් අල්ලන්න නැතුව දුන්නු නියෝගයේ හරිද?
අධිකරණයට අපි අපේ බඳු මුදල් වලින් තමයි පඩි වන්නේ. අපි හම්බුන අපිට කතා කරන්න දෙයි. බැලුවා සමානයි. මම ඒක තනියම යන්නේ. එහෙනම් තවත් මොනවද කියන්නේ? මම මේ අලුතෙන් දැක්ක එක කතාවක් කියලා තමුනාස සමුගන්නම්. අපි තාත්තේ මේ මම හිතන්නේ මන්ත්‍රීතුමිය නීතිතුමිය මොකද්ද තියෙනව නේද මෙහෙම වාදයක්. You have absolute right to remain silent. ඔබට නිශ්ශබ්දව සිටීමේ අයිතිවාසිකමක් ඇත කියලා වදනක් තියෙනවා. මොකක්ද අපරාධ අනුජාල සංග්‍රහය තියෙන්නේ? ඔව් අපරාධ අනුජාල සංග්‍රහය තියෙනවා. ඔබට නිශ්ශබ්දව සිටීමේ පූර්ණ අයිතිය ඇත කියලා එහෙම වගන්තියක් තියෙනවා. ඒක හරියටම කරන එක්කෙනා කවුද දන්නවද? අපේ අතිගාරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එයාට අපි චෝදනා කරනවා නේද? කිසිම චෝදනාවක් ඇහෙන්නේ වගේ නේද? ඒක මාර මොහොතක් වගේ. ඒක මාර පොතක්. ඒ කියන්නේ අපි කියනවා MCC යූසුම ගැන මොනවද ඔබතුමා කියන්නේ? බලුවද? ඔබතුමා ත්‍රී වීල් සභාපති සුනිල් ජයවර්ධනට වැඩි තිබ්බේ ගැන මොනවද කියන්නේ? ගොළු හදවත. තාම මොනවද බොම්බිටි කියාවේ? කරුණා. හරියටම මම කවුද? ඔබ මට නම් දව. කරුණා අම්මාන් 3000 දවසට මැරුවේ ගැන මේ රණවිරු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොනවද කියන්නේ? ගොළු හදවත. දැක්කෙන්න දන් දෙන්න මම දන්නේ. නිදහස් කියව මන්නේ නිදහස් චතුරාස්‍රේ එයා ලංකාවේ වංචා මිහින්දෑගේ වංචා ගැන කිව් ඒ විදායක නිලධාරියා වෙඩි තබා CCTV ඕෆ් කරගෙන බැලුන එක ගැන ඔබතුමා මොනවද කියන්නේ? මම දැක්කේ නෑ දන්නේ නෑ මාර ප්‍රමයක් මම ඒක. ඇයි මේ ආණ්ඩුවට උත්තර දෙන්නේ නැත්තේ? දැන් මේ විශ්‍රාම වැඩුප ඒක මොකද වෙලා තියෙන්නේ? ඒක 100ට 5කට කීයද අලු කරලා තියෙන්නේ? 100කට අලු කරලා. ආණ්ඩුවෙන් උත්තර නැහැ. කිසි දෙයකට උත්තර දෙන්නේ නැහැ. දැන් ක්‍රිකට් කුසලාන වික්කා කියලා කියනවා. උත්තර දෙනවද ඒකට කවුරු? පරිශ්‍රණයෙම නැවතුවා. මහින්දානන්ද අලුත්ගමගේ පපුවට ගහගෙන කිව්වා මම වගේ කීමෙන් කියන්නේ 2011 ලෝක කුසලාන වික්කා කියලා. කිව්ව නේද? අයියේ කියවලක මං විතරක් කිව්වද නැද්ද? කවුද කිව්වේ? මහින්දානන්ද. ඌ එළි සංගක්කාරන්න යනවා පරීක්ෂණ වල. ඉතින් මෙවැනි රටක තමයි අපි ඉන්නේ. ඒ ඉඳ මේක වෙනස් කරගන්න අම්මේ තාත්තේ අපි මේකට ඍජු පියවරක් අරගෙන ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ සමලි ජන බලවේගය ශක්තිමත් කරන්න නම් දුරකථනයේ ඡන්ද දීලා මේ ඉන්න විරෝධාර මේ අපේක්ෂකයන්ට හරි දේ කරන්න කියලා මම තමුනාසයේ ඉල්ලනවා. තමුනාසගේ ප්‍රදේශේ මේකට කියන්නේ මේ එක්කෙනෙක් මම එනවා කියලා කිව්ලා මේක අරන් ඇවිල්ලා මම අවද කිව්ව එකද ජෝත් මහත්මයා 2015 ජූනි 10 මම ඒ කාලේ මේ ජෝත් පෙරේරා මහත්මයාට දුන්නු සහතිකය ගම්පහට රංජන්ගෙන් මහරින් කපපු ජෝර්ජ් සහතිකයක්. ජෝර්ජ් පෙරේරා කියන්නේ අවංක පිරිසිදු ජනතාව එක්ක ඉන්න මිනිස්සේ පිළිගන්නවද උනාසලා? චෝදනා නැහැ. දෙන්නම් පොරසනාද. අමෙරිකාවේ දේවාලයේ අයව යවන්න පාර්ලිමේන්තුව. මිනිස් කුඩ්ඩන් යවන්න එපා. ඒක තමයි මගේ ඉල්ලීම. එනින්දා මම නැවතත් කියන්නේ මෙහෙදී මේ තීරණේ තීරණාත්මකයි. මේ ඡන්දේ ඉතාම තීරණාත්මකයි. අපි දෙකට කැඩිලා ඉන්නේ. අලිය වෙන පැත්තක අපරාධ කියලා හිතනවා මේ නිෂුත් එක අපිට දිනන්න තිබුණා එකතු වෙලා තිබුණා නම් අපේ හැමෝටම ලොකු ආසන ගානක් ගන්න තිබුණා. නමුත් තාම නතුරු අපිට chance එක දෙනවා. එහෙම ඡන්ද වලට ගිහිල්ලා මේ විරෝධාර අපේ ජෝර්ජ් අමතක කරන්න එපා. ජෝර්ජ් අංකේ මොකද්ද? අනිත් එක අංක කියමුනේ කවුද? රෝස් අංකේ මොකද්ද? රෝස් අංකේ මොකද්ද? අංකේ 4. හර්ෂ රාජකරුණ මහත්තයා අංකේ 100. දැන් තුනක් මට කියලා මොනවයි පාරේ? සර්ණාල් අර ඉන්නවා අපේ හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එමතුමා 10 તો රංජන නැතුමා ගම්පායක නෝ අජට දීපතු නම්බර දෙක මේ පාරක් කෙලුණා සර්ලාගේ අංගෙ මොකද්ද ඉතින් මනාව දුරනේ තියෙන්නේ මොකද මේවා කරන්නේ ඒ අතරින් කිරලා නැල්ලා හොඳම තුන්දෙනෙක් තෝරන්න කියලා ඉන්නේ මම කරනවා පංචමත කරන්න දෙපයි බලන්න ඕනම් අටමගේට හිරියන්නේ මෙහානේ වෙනුම් කතා කරන්න බය වෙනුම් කතා කරන්නේ නැති දේවල් කතා කරලා බ්‍රේක් නැතුව කතා කරලා ඕන වෙලාවක දැන් හිරේ ඉන්නේ වෙනසක් නැහැ යනවා හාල් විගොත් යන්න වෙනවා එහෙනම් මම තවත් පස්සේ ඉන්දිස්ලා තවත් කතා මේ කාලය ගත කරන්නේ ඌ තාන්න තියනවා නම් අහන්න කෙලින්ම බය නැතුව මම ඒක උත්තර දෙන්නම් ඌ තාන්න තියනවද මොකද ළමයි තාපු රටේ කුකුල් ගන්න ගුණදාසයි වෙලේද උඹගේ මන්න දුපාර ගිලෙනවා එහෙනම් මම තව එක දෙයක් විතරක් කියලා අම්මේ තාත්තේ මේ සම්මාස සම්ගන්න අලුත් කතාවක් කියන මේ මාධ්‍යයෙන් ඉන්න හර්ෂණතුමනි පහුගිය ටිකේ මම පාර්ලිමේන්තුවේ ඉද්දි මහා ලොකු සද්දයක් දැම්මා නිව්යෝර්ක් ටයිම්ස් එකේ මයිකල් මහත්තයා කියලා කෙනෙක් මාරියා අල් හබීබි කියලා ලිව්වා නිව්යෝර්ක් ටයිම්ස් පත්‍රේ චීනෙන් මු සල්ලි ගත්තා කියලා. කවුද ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මලගේ කවන්නේ දොරකවල හදිසකට දායි කවුද පුෂ්පා රාජපක්ෂ ඩොලර් ලක්ෂ දෙකක් විතර මෙහෙම චීනෙන් සල්ලි ගත්තා කියලා ලොකු කතාවක් කියා. මතකද ඒ කාලේ? නාමල් රාජපක්ෂ මහත්තයා ඇවිල්ලා කිව්වා අපි නඩු දානවා නිව්යෝර්ක් ටයිම්ස් එකට. අපි අලාභ ඉල්ලනවා මයිකල් කියන ජාත්‍යන්තර එඩිටර් කියලා. අනේ මම හිතුවා මේක මරු වැඩක් අපේ හාමුදුරනේ දෙන්නම් ජම්බු කියලා. මම ගියා ඇමතිවරයෙක් හැටියට කල්දැමීමේ විවාදයක් කිල්ලලා කිව්වම පාර්ලිමේන්තුවේ කිව්වා ඇමති කෙනෙක් හින්ද ඉල්ලන්න බෑ. മന്ത്രി කෙනෙක් හොයාගන්න මේකට මේව දාන්න කියලා. තුෂාරේ දුනිල්ල හමුණා කියලා කොහෙද? කුරුණෑගල. මම කිව්වා මල්ලි ඔබට ඉතිහාසගත වෙන වැඩක්. හොඳ වැඩ පුළුවන් නම් මේක දාපන් කල්දැමීමේ යෝජනාවද අපි විවාදයකට ගමු කිව්වම අජනයි බල අනු නෙමෙයි දෙන්නේ කියලා මම කිව්වා නෑ ඔබ ඉතිහාසගත වෙනවා කියලා. ලන්තම් මුට කියලා අස්සම් කරලා දැම්මා. තාන දැන් දෙන්නම් ජම්බු චීනුන්ට කියලා මම ඉන්නවා මේ හසල ලොක්ක පාර්ලිමේන්තුවේ ඇවිල්ලා. තුෂාරත් ඉන්නවා. අද දෙන්නම් චීනුන්ට කියලා වෙන්න කියලා ඉද්දි අපේ ඉන්න മന്ത്രി ඕන්ලයින් മന്ത്രിලයි පාර්ලිමේන්තුවේ දොර අරිනවා එනවා උඩ බලනවා දුවනවා ආයි දොර අරිනවා උඩ බලනවා දුවනවා මම බැලුවා මොකද්ද කියලා මම උඩ බැලුවා බලද්දි උඩ බැල්කනියේ චීනු පිරලව චීන තානාපතියයි උන්ගේ කට්ටියයි ඉන්නවා කොපි වචනයක් අපිට වෙනව කතා කරපුවා දෙන්නම් ජම්බු කියලා උන් ඉන්න උඩ ඉන්නවා චීනු ටික ඒ උන්ට විරුද්ධව කතා කරන උන්ට වැඩේ දෙන්න අම්මේ තාත්තේ පාර්ලිමේන්තුවේ භාගයක් චීනේ ජනාව කාලම කතා කරන්න බෑ චීනේ නේද මේක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තත්ත්වය මහින්ද මහත්තයා චීනෙන් ජනාව කෑවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා චීනෙන් ජනාව කාලා තමයි අර ආරක්ෂා මුදා මූලස්ථානයේ ගාලුපාරේ අංක 1 කියන ඒ වටිනා මිලම ඩොලර් මිලියන 50කට උගස් තිබෙන්නේ සින්නක් කර දුන්නේ චීනෙට සැන්ඩිලා හොටලේ මෙහෙම කරපුන් තමයි අම්මේ තාත්තේ මාමේ ඔයගලන්ගේ තුනෙන් දෙක ඉල්ලයි දෙනවා තුනෙන් දෙක දෙනවා ලෝක ගුණාසයියා මරු කතා පුණිය වටකලේ මම නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට හිටපු හරි ආදරේ. මිනිහගේ පොඩි බ්‍රේක් නැති අප්සෙට් එකක් තියෙනවනේ. මරුම පොර. ඔන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ගියා නෙළුම් කුළුණ ඕපන් කරන්න. අම්මා පානපත්තු කළා මම වගේම ලෙඩක් තියෙනවා මයික් එක දැක්කම මයික් ටයිසන් තේරම අමතක වෙනවා. අම්මා මූ කිව්වේ නැත. මේ නෙළුම් කුළුණ
මේ නෙළුම් කුරුණේ බැසිල් රාජපක්ෂ කෝටි 200කට කෙලිය කියලා මු කිව්වේ නැත. ඕපනින් ගේම කෙල්ලලා ගියා. දැන් අපිට ලැම්බෝගිනි ගැන කිව්ව, රත්තරන් අශ්වය ගැන කිව්ව, තමුණල මාලිගා ගැන කිව්ව, ඒ අයව එකට එකතු කරගෙන ඒකේ සභාපති වෙලා ඒ අය එකට ගමනක් යනවා දැන්. ඉතින් ජනතාව තේරුම් ගන්න ඕනේ මේ හොරු රැළක්, මේ හොරු රැළෙන් කට බේර ගන්න නම් අපි තාත්තේ අපි එකතු වෙලා සජිත් ප්‍රේමදාසගේ සමගි ජනපාලනයේ එකතු වෙලා දුරකථනයට ඡන්ද දීලා මේ අපේක්ෂකයන්ට සාධාරණ ඉෂ්ට කරගන්න අවස්ථාව දෙන්න. ඒ වගේම පංචව අමතක කරන්න එපා. අංග දෙකකින් ඉල්ලන අනිත් අංගට නැවත කියන්න ඕනද? ඕනද? එහෙනම් තව තමුන්නාස්ලගේ කාලේ ගන්නේ නැහැ. මුත් උනේ මම යන්න දෙන්නේ නැහැ. ආ? Music. George. George කියලා කිය. අවුත් බෑන්ඩ් එකේ. බොගියයි බෑන්ඩ් එකක් නෑ. අනිකුට thank you වෙනන් ජයවත් සියලු දෙනාට ස්තුතියි. මාව විශ්වාස කරලා ගිය පාරක් 216000 දුන්නු ජනතාවට අවංකවම ආදරේ. ඔයාලා හිතනවා නම් ඒ 216000 ඡන්දරන් ගිහිල්ලා පංච වැලි කැපුවේ නැහැ, පස් කැපුවේ නැහැ, බොරුළු කැපුවේ නැහැ, කුඩු වික්කේ නැහැ, තෝල් වික්කේ නැහැ. ඒක කප්පම් ගත්තේ නැහැ. කෙල්ලන්ට නම් ඉල්ලගෙන වැල් පොල් දෙක දිනවා. ඒක කමන්නේ නැහැ නේද? හා? ඒකනේ. රැට පොල්ලන්ට කතා කරන්නේ නැහැ නේද? ඉතින් ඒකත් සමෝල් දිනවා බා. එහෙනම් තවත් තම්දාස්ලා කාර්යගත කරන්නේ විශේෂයෙන් යන්නේ එකම එක දෙයක් කියන්නම්. අම්මේ තාත්තේ මිරිස් කුටට වඩා මෙයාක හරි හොඳයි. ඒ වගේ ඇත්තටම හොඳ විදිහ. මම එහෙම තාත්තා සාතික දෙන්න ලීසි. මෙයා කවදාවත් එහාට මෙහාට පැන්නේ නැහැ. හරියට කෙලි හිටියා. තමුගේ ජීවිතේ වැඩිම කාලයක් දේශපාලන වෙනුවෙන් තමුගේ පක්ෂය වෙනුවෙන් වැය කළා. කැපිලා හිටියේ විදිහේ. මේ පාර කපන්න දෙන්න එපා. ජෝර්ජ් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට යවන්න කියලා ඉල්ලි මම තමුන්නාස්ලාගේ සමු ගන්නවා. ජය වේවා.